हालेलुया යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්වම ඉතාමත් ආදරෙන් මේ බයිබල් පාඩම සඳහා පිළිගන්නවා. නැවතත් Voice of Heaven YouTube channel එක ඔස්සේ මම ඔබේ නිවසට පැමිණ සිටිනවා. මම විශ්වාස කරනවා ඔබ දැන් වචනය ලබා ගන්න සූදානම් වෙති කියලා. අපි ආඥා කර සිටිනවා. Hallelujah. Hallelujah. Rabikana shikara barakatala ribikana. Ribikana kutala ribikamtrana kalikatana shikara bantrana kutala ribikana. ස්වර්ගික පියාණනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේට ස්තුති කරනවා මේ අනර්ග දවස මේ වේලාව නිසා. පියාණනි මෙලෙස අන්තර්ජාලය තුලින් ඔබගේ වචනය ඔබගේ සභාවට ඔබේ දරුවන්ට උගන්වන්නට ඔබ දී තිබෙන අනුග්‍රහය ගැන ඔබ වහන්සේට ස්තුතියි. පියාණනි අද දවසේ ඔවුන් වෙතට ගෙන යන්ට යන මේ වචනය මම යාඥා කරනවා සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔවුන්ගේ හදවත් වල ලියවෙන්න ඕනේ කියලා. පියාණනි මේ වචනය ඔවුන් ලබා ගන්න ඕනේ කියලා. මේ වචනය ඔවුන්ගේ පැවැත්මට ගෙන යන්ට ලබා ගන්නට ඔවුන්ට හැකි වෙන්න ඕනේ කියලා මම යාඥා කරනවා. ඒ අවබෝධය විවර වෙන්න මම යාඥා කරනවා පියාණනි. යක්ෂයාට කිසිම අයිතියක් නැහැ. කිසිවෙකුගෙන් මේ වචනය සොරා ගන්නට. ඒ සෑම අන්ධකාර අඳුරු ආත්ම යේසුස් වහන්සේගේ නාමයෙන් මම දුරු කරනවා. පියාණනි මේ වචනය අසන හැම කෙනෙකුටම එය තේරුම් ගන්නට එලිදරව් වෙන්න ඔබගේ අනුග්‍රහය අධික වෙන්නටත් සුද්ධාත්මනි ඔබේ ප්‍රඥාව වුන් තුල ක්‍රියාත්මක වෙන්නටත් ඔබම ඔවුන්ට මඟ පෙන්වන පිණිසත් මම යාඥා කරනවා. පියාණනි මුළු ගෞරවය මහිමය ඔබට දෙමින් මේ කාලය සමග අපි ඔබ වහන්සේගේ හස්තයට බාර වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හල්ලෙලූයා. මා කැමති නැවතත් ඔබට මතක් කරන්න. අද දවසේ අපි සිටින්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ කවුද කියන මෙම මාතෘකාව තුළ. එහි 7 වෙනි පාඩමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. තවත් ආකාරයකට කියනවා නම් නව උත්පාදනය වූ ඔබ තුල සිදු වුණු 5 වෙනි කාරණය. ඉතින් අපි විවිධ මාතෘකාවන් යටතේ බයිබල් පාඩම් ලෙස මෙම ඉගැන්වීම කරගෙන ගියත් අපි මේ හැම දෙයකින්ම ඉගෙන ගන්නා වූ දේ ඔබගේ ජීවිතයට නැත්නම් ඔබගේ පැවැත්මට ඔබගේ වර්ධනයට අදාළ කරන තොරතුරු තමයි අපි මේ තුලින් ලබා ගන්නේ. එනිසායි මම ඔබට බොහෝ අවස්ථාවන් වල පසුගිය පාඩම් වලදී කියා තිබෙනවා අපි දේව වචනේ ඉගෙන ගන්නේ දැනුම පිණිස නෙවෙයි. අපිට දැනුම ලැබෙනවා. අපි දේව වචනේ ඉගෙන ගන්නේ ජීවත් වන පිණිස. ජීවත් වීමටයි අපි දේව වචනේ ලබා ගන්න. මතෙව් 4:4 යේසුස් වහන්සේ කිව්වේයි මනුෂ්‍ය ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචන වලින්. ජීවත් වීමටයි අපි වචනේ ලබා ගන්න. අපි දන්නවා පර්ණගුස්මේ ජනතාවට ඔවුන්ගේ කැඳවීම උනේ දේව වචනයට කීකරු වෙන්න. නමුත් ඔබ දන්නවද? අලුත්යුස්මේ ජනතාව වන අපිට අපි ලැබපු කැඳවීම දේව වචනය බවට පත් වෙන්න. කීකරු වීම පිණිස නෙවෙයි. ඊට වඩා වැඩි දෙයක් වචනය බවට පත් වීම කියන්නේ. ඒ පිණිසයි දෙවියන් වහන්සේ තමන්ගේ බීජය වූ වචනය කරුණ කොටගෙන අපිට නව උත්පාදනය දුන්නේ. මම කැමති මේ වචනය ලබා ගන්න ඔබ හැම කෙනෙකුගෙන් ඉල්ලීමක් කරන්න. ඔබ දන්න කරන හැම කෙනෙකුටම මේ වචනය ෂෙයා කරන්න. ඇයි මං එහෙම කිව්වේ?
අපි සිටින්නේ සභා යුගයේ අවසාන කාලය තුල. යේසුස් වහන්සේ බොහොම ඉක්මනින් බලාකුල් අතරට එන්ට යනවා. උන්වහන්සේගේ මනාලිය ගෙනියන්න. එහෙම නැත්නම් සුදවන්තයන් ඔසව ගන්න. ඉතින් මේ කාලය ගැන කතා කරද්දී උන්වහන්සේ දුන් ලකුණු වල ප්‍රථම ලකුණ තමයි කිසිවෙක් නුඹලා මුලා නොකරන ලෙස බලා ගන්න. කියන්නේ මුලාව තදින් වෙන කවර කාලයකටත් වඩා පවතින කාලයක් මේ අවසාන කාලය. ඉතින් කෙනෙකුට මුලාවෙන් ආරක්ෂා වෙන්න පුළුවන්කම තිබෙන්නේ Taman කවුද කියන මේ යථාර්ථය දේව වචනෙන් හොඳට අවබෝධ කරගෙන සිටියොත්. ඔබ දන්නවා අන්ධකාරයට බෑ කවදාවත් ආලෝකය ග්‍රහණය කරන්න. ආලෝකය තමයි අන්ධකාරය ග්‍රහණය කරන්නේ. ආලෝකය ඇති තැනට අන්ධකාරයට එන්න බෑ. ආලෝකය නම් දෙවියන් වහන්සේ. තවත් ආකාරයකින් කියනවා නම් ආලෝකය කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය. ඉතින් ඔබ වචනය ලබා ගන්න විට කවදාවත් අන්ධකාරය ඔබ ග්‍රහණය කරන්නේ. ඔබ අන්ධකාරයේ අතපත ගන්නට යන්නේ නැහැ. පැකිලෙන්ට යන්නේ නැහැ. ඔබගේ මාවත් පැහැදිලිව ඔබට පේන්න යනවා. ඒකයි ගීතාවල 119 105 කිව්වේ. ඔබගේ වචනේ මගේ පාදයන්ට පහනක් මාවතට එළියක්. ඒ කියන්නේ ළඟත් ආලෝකයේ තියෙනවා දුරත් ආලෝකයේ තියෙනවා. ගීතාවල 119 130 කිව්වා. ඔබගේ වචනේ එළිදරව් වීමෙන් ආලෝකය ලැබේ. වචනය තුලින් පැමිණෙන්නේ ආලෝකය. ඒ නිසා ඔබ මේ වචනේ ලබා ගන්න අතර තවත් ඔබ දන්න අයට ෂෙයා කරමින් ඔබ එසේ ෂෙයා කරද්දී අද මේ ඉගෙන ගන්න පාඩම කෙලින්ම කෙනෙකුට දෙන්න යන්න එපා. මුල ඉඳලා ඔබට තියෙන අය ලින්ක් ඔවුන්ට වහන්න අවස්ථාව ලබා දෙන්න. ඔබ මේ කාලය තුල වඩා විපාක රැස් කරගන්න දෙයක් වෙනවා. මේ සත්‍ය වූ දෙවියන් වහන්සේගේ වචනය තව කෙනෙකුට අහන්න ඒ තුලින් අවබෝධ කරගන්න මේ අවස්ථාව සැලසුවා. ඒක මතකේ තියාගන්න. අද දවසේ අපගේ මාතෘකාව වෙතට අපි ගමන් කරන්නට යනවා. ඔබව පවිත්‍ර කර ඇත. ඒක තමයි අපේ 7 වෙනි මාතෘකාව. එහෙම නැත්නම් නව උපාදනයේ තුල සිදු මේ කුමක්ද කියන මාතෘකාව යටතේ බැලුවොත් අපි ඉගෙන ගන්න 5 වෙනි මාතෘකාව. ඔබට කල්පනා වෙන්න පුළුවන් ඔබව නිර්දෝෂ කළා කියලා කියද්දී අපි මේ පාඩම ගිය සතිය ඉගෙන ගත්තා. දැන් ඒ සත්‍යතාවය දැනගත්තට පස්සේ තවදුරටත් ඇයි මේ පවිත්‍ර කිරීමක් ගැන කතා කරන්නේ කියලා. නිර්දෝෂ කළා කියන්නේ කිසිම වරදක් නැති, දෝෂයක් නැති අහිංසක තැනැත්තෙක් කොට පිළිගැනීම. ඩිකයිසිස් කියන ග්‍රීක වචනයට අනුව බැලුවොත් නිදොස් කොට නිදහස් කළ බවට කරන්නා වූ නිත්‍යානුකූල ප්‍රකාශනයක්. එහෙමනම් ඇයි මේ පවිත්‍ර කිරීමක් ගැන නැවත කතා කරන්න කියලා ඔබ අහන්න පුළුවන්. ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මම ඒක පැහැදිලි කරලා ඉන්නවා. දැන් නව උපාදනයේ තුල සිදුණු දේ තමයි අපි මේ විවිධ මාතෘකාවන් තුලින් ඉගෙන ගන්න. ඇයි අපිට එහෙම ඉගෙන ගන්නට වෙලා තියෙන්නේ? දැන් නව උපාදනයත් එක්ක ඔබ නව මැවිල්ලක් වුණා කියද්දී ඒ තුල අපි මේ ඉගෙන ගන්න හැම දෙයක්ම අන්තර්ගතයි. නමුත් මේව වෙන වෙනම නොපෙන්නුවොත් ඒ සැබෑ අවබෝධයට කෙනෙක් එන්ට යන්නේ නැහැ. ඒ නිසා තමයි නව උපාදනයේ තුල වෙච්ච දේවල් වෙන වෙනම විවිධ පැතිකඩ වලින් මාතෘකාවන් තුලින් අපි මෙහෙම අරගෙන ඔබව දැනුවත් කරන්නේ. එතකොට තමයි ඔබ තුල වෙච්ච දේ ඔබට හොඳ අවබෝධයකට පැමිණෙන්න පුළුවන්. ඉතින් මං කිව්වයි මේ මාතෘකාව ගැන කතා කරන්න කියලා. ඊට හේතුව තමයි නව උපාදනයේ තුල
සිදුවුණු සම්පූර්ණ දේ නොදකින හා ඊට එකඟ නොවෙන සමහර දෙවියන් වහන්සේගේ මිනිසයන් සිටිනවා. එකඟ නොවෙනවා විතරක් නෙමේ සමහර විට වුන් වැරදි දේ උගන්වනවා. දැන් නව උපාදනයේ තුලදී ඔබ සම්පූර්ණයෙන්ම පරිපූර්ණත්වෙන්ම පවිත්‍රයි කියන විට මේක ඒ විදිහට බාරගන්ට අපොහසත් අය ඉන්නවා. මම අර කලින් පාඩම් ගැන කිව්වා වගේ. ඔවුන් තුල නිතර හටගන්න ප්‍රශ්නයක් තමයි කොහොමද එහෙම වෙන්නේ? එහෙම පවිත්‍ර වෙන්න පුළුවන්ද? මෙන්න මේ වගේ තැන්වල සමහර අය ඉන්නවා විතරක් නෙවෙයි. ඔවුන් මේ දේවල් අධ්‍යයනය කරලා ඉගෙනගෙන ඒ නිවැරදි තැන්වලට එන්න කැමතිත් නැහැ. ඒ වගේම Taman දන්න ඒ මට්ටම අනිත් අයට උගන්වමින් ඔවුන්වත් ඒ තලයේම ඉඳ Tamanට උන් උත්සාහ දරනවා. ඉතින් මම මේ පාඩම් මාලාවෙන් ඔවුන්ට හානියක් කරනවා නෙවෙයි. ඔබට නිවැරදි දේ උගන්වනවා. මොකද බයිබලයේ කියනවා සත්‍ය ඔබ දැනගත් විට ඒ සත්‍ය ඔබව නිදහස් කරනවා. මගේ ජීවිතේ මං වර්ෂ ගණනාවක් හිටියා. ඒ බයිබල් පදය තුල තිබෙන ඒ සැබෑව නොදැන බොහෝ පොරබැදීම් එක්ක මං ගියා. දේව වචනේ එවන් නිදහසක් ගැන කිව්වත් එහෙම නිදහසක් මං අත්දැක්කේ නෑ. නමුත් දේව වචනේ තිබෙන සැබෑව මම ප්‍රමාණිකූලව දැනගත්තේ. මං අද ඒ නිදහස භුක්ති විඳිනවා. යස් වහන්සේ කිව්වා මගේ වියගහ පහසුයි මගේ බර සැහැල්ලුයි. මගේ වියගහ නුඹලා පිටටගෙන මගෙන් ඉගෙන ගන්න. එවිට නුඹලාගේ ආත්ම වලට සහනය ලැබෙනවා. උන්වහන්සේගේ වියගහ ලෙස පෙන්වී උන්වහන්සේගේ වචනය ඉගැන්වීම. උන්වහන්සේ කිව්වේ නෑ ඒක අමාරුයි කියලා. ඒක පහසුයි. ඒක සැහැල්ලුයි. ඒකෙන් නිදහස්කමට ගේනවා. මම පෙර කිව්වා වගේ එහෙම නිදහසක් මං අත්දැකලා තිබුණේ නෑ. ඉතින් දැන් සැබෑව ඉගෙන ගද්දී ඒ නිදහස්කම අත්දකින්න. හිටපු මට්ටම් වලින් ඉදිරියට ඉහළට ගිහින් එසවිලා තිබෙනවා. ඉතින් මං කැමතියි ඒ නිදහස දේව වචනේ නිවැරදි සත්‍යතාවෙන් ඔබත් තේරුම්ගෙන භුක්ති විඳිනවා දකින්න. ඉතින් ඒ නිසයි මෙවැනි මාතෘකාවක් තුළින් නව උත්පාදනය තුළ සිදු ඒ පවිත්‍රතාවය ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳින් සමන් දෙන්න. ඔබට තිබෙන හැම ප්‍රශ්නයක්ම මේකෙන් निराකරණය වේ. මම ගිය පාඩමේදී කිව්වා වගේ ගොඩක් අය දන්නේ නැහැ සැබෑ මනුෂ්‍ය වන ආත්මය තුල නව උත්පාදනයේදී සිද්ධ වුණේ මොකක්ද කියලා. ගොඩක් අය පාප ස්වභාවයත් පාප මානසිකත්වයත් දෙක පටලවගෙන ඉන්නවා. මේ හේතු නිසා තමයි ඒ නිවැරදි අවබෝධය නැති නිසා තමයි ඔවුන් මෙවැනි මට්ටම් වල ඉන්නේ. මොකද දැන් ඔබ පිළිවෙලට මේ පාඩම් මාලාව තුල ගමන් කරමින් සිටින නිසා මෙතෙක් උගන්වන ලද හැම දෙයක් ගැනම ඔබට යම් අවබෝධයක් තියෙන නිසා දැන් ඔබට පැහැදිලි මා කතා කරන්නේ කුමක්ද කියලා. ඉතින් මම කැමති මේ මාතෘකාව ගැන කතා කරන්න, පැහැදිලි කරන්න, සරල උදාහරණයක් වෙතට ඔබව ගෙනියන්න. මොහොතකට හිතන්න ඔබ මහ භයානක කුණු කානුවකට නැත්නම් කුණු වලකට වැටිලා සිටිනවා කියලා. එහි ඇති හැම කුණු ජරාවක්ම දැන් ඔබේ ඇඟේ ඔළුවේ ඉඳලම ගෑවිලා හරි ගඳ ගහන තැනක ඔබ ඉන්නවා. ඒ වගේම ඒ විතරක් නෙවෙයි. ඔබ ලොකු අවදානම් තත්වයක ඉන්න ඔබේ ජීවිතය පිළිබඳව. දැන් මෙහෙම ඉද්දී යම් කෙනෙක් මේ කුණු වලට ඇවිල්ලා ඔබව එතනින් බේරගෙන සුරක්ෂිත ස්ථානයකට ගෙනත් තබනවා.
දැන් ඔබ සුරක්ෂිත ස්ථානයක ඉන්න නිසා ඔබට අවදානමක් නැහැ. හේතුව ඔබ ඉන්නේ කුණු වලේ නෙවෙයි. ඒ කුණු කානුවේ නෙවෙයි. නමුත් මේ කුණු කානුවේ තිබිච්ච කුණු මුළුමනින්ම ඔබේ හිසේ ඉඳලා දෙපතුල දක්වාම තාම තැවරිලා තිබෙනවා. දැන් ඔබට කරන්ට ඉතුරුව තිබෙන්නේ මේ කුණු සෝදාගෙන ඉවත් කරගෙන නැත්නම් මේ කුණු කානුව ඔබේ ශරීරයෙන් ඉවත් කරලා ඔබ කලින් කුණු කානුවේ හිටියා දැන් කුණු කානුවෙන් පිටතට ඇවිත් තියෙනවා. දැන් ඔබේ ශරීරය තුල තමයි මේ කුණු කානුව තියෙන්නේ. හේතුවේ ජරාව ඔබ මත තැවරිලා තියෙන නිසා. දැන් ඔබට කරන්ට තිබෙන්නේ මේ කුණු කානුව ඔබගේ ශරීරයෙන් ඉවත් කර ගැනීමයි. ඔබව සෝදාගෙන පවිත්‍ර කර ගැනීමයි. මට හොඳින් සවන් දෙන්න. ඔබ ලැබපු නව උත්පාදනයත් එක්ක ඔබ මේ කුණු වලෙන් එහෙම නැත්නම් මේ කුණු කානුවෙන් ඔබ පිටතට ආවා. හලෙලූයා. යේසුස් වහන්සේ නව උත්පාදනය කරන කොටගෙන ඔබේ ජීවිතේ කළේ දෙයයි. ඒ කුණු කානුව ලෙස නම් කළේ ඒ පාප ස්වභාවය. එක අන්ධකාර ස්වභාවයක්. එක ආත්මික මරණයක්. ඒ තුල ලොකු අවදානමක් ඔබ හිටියා. යේසුස් වහන්සේගේ පූජාව හා නැවත නැගිටීම. ඔබ නිත්‍යානුකූලව එයින් පිටතට ගත්තා. යේසුස් වහන්සේ කළ දේ ඔබ අදාහ ගැනීමෙන් ඔබේ පැවැත්මට ගෙනීම කරුණ කොටගෙන ඒ ලැබුණ නව උත්පාදනය නිසා ඔබ දැන් ඒ කුණු කානුවෙන් පිටතට ඇවිත් තිබෙනවා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ ඔබ තුල තියෙන කුණු කානුව ඔබෙන් ඉවත් කර ගැනීමයි. එකෙන් අදහස් කරන්නේ ඔබගේ මනස පවිත්‍ර කර ගැනීම තමයි දැන් ඔබට ඉතුරු වෙලා තියෙන්නේ. ඔබේ ආත්මය නව උත්පාදනයකට ඇවිල්ලා අලුත් පුද්ගලයෙක් බවට පත් වෙලා ඒ කුණු කානුවෙන් සම්පූර්ණ ඔබ නිදහස් වෙලා දැන් ඔබගේ මනසේ තියෙන ඒ පාප මානසිකත්වය නම් වූ තැවරිලා තිබෙන වර්ෂ ගණනාවක් තිස්සේ තැවරී තිබුණු ඒ කුණු ඔබෙන් ඉවත් කර ගැනීම තමයි ඔබට මට කළ යුතුව තිබෙන්නේ. ඒක ක්ෂණිකව වෙන්නේ නැහැ. ඒකට කාලය ගත වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මම ඔබට පැහැදිලි කරන්නම්. මාත් එක්ක මේ පාඩමේ ගමන්. මම කැමතියි ඔබත් එක්ක කියවන්න පළවෙනි කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය. මම ඒක 9 වෙනි පදේ ඉඳලා කියවන්න යනවා. නොහොත් අධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුම කරගන්නේ නැති බව නුඹලා දන්නේ නැද්ද? නොරැවටෙන්න. වෛශ්‍යකම් කරන්නෝවත්, රූප වඳින්නෝවත්, කාම මිත්‍යාචාරිකයෝවත්, ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත්, පිරිමින් සමග අනාචාරකම් කරන්නෝවත්, සොරුවත්, ලෝභයෝවත්, බේබද්දෝවත්, නින්දා කරන්නෝවත්, කොල්ල කන්නෝවත් දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුම කර නොගන්නෝය. 11 වෙනි පදය. නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය. නමුත් ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපගේ දෙවියන් වහන්සේගේ ආත්මයන්න් තුලද නුඹලා සෝදනු ලැබුවෝය. සුද්ධ කරනු ලැබුවෝය. ධර්මිෂ්ඨ කරනු ලැබුවෝය. හලෙලූයා. මොකක්ද 11 වෙනි පදේ කියන්නේ? නුඹලා එබන්දෝව සිටියා. ඒ 9 වෙනි 10 වෙනි පදවල පෙන්වන ස්වභාවය ඇතුව ඒ අවකල් ක්‍රියාවන් වල දෙවියන් වහන්සේගෙන් වෙන්ව පාප ස්වභාවය ඇතිව ජීවත් වුණා. ඒ බඳු අයව සිටියා. මොකක්ද ඊළඟට කියන්නේ? අපි මේ බයිබල් පදේත් බලලා සිටිමු. එපිස 2 වෙනි පරිච්ඡේදයේ අපි නැවත මේ බයිබල් පදයට එනවා. ඊට කලින් අපි මේක බලමු. එපිස 2 පළවෙනි පරිච්ඡේද පළවෙනි පදේ ඉඳලා 5 වෙනි පදේ දක්වා.
මෙතනත් කතා කරන්නේ ඒ බන්දෝව සිටියා කියන පරණ ස්වභාවය ගැන. මම තවත් ඔබට පෙන්වන්නට යනවා. අපි නව උත්පාදනයට පෙර හිටපු ස්වභාවය ගැන. නුබලාගේ වරද සහ පාප කර්ණ කොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුබලා ජීවත් කළසේක. දෙවනි පදය. පෙර කාලේ නුබලා මේ ලෝකේ විවාහරයේ ලෙසත් අකීකරුකමේ පුත්‍රයන් තුල දැන් ක්‍රියා කරන්නා වූ ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත් ඒවායේ හැසිරුණවුය. ඔවුන් අතරේ අප සියල්ලෝද වරක් අපේ මාංශයේ තෘෂ්ණාවල හැසිරෙමින් මාංශයටත් සිතටත් කැමති දේ කරමින් ස්වභාවයෙන් අනික් අයමෙන් උදහසේ දරුවෝව සිටියමු. නමුත් දෙවියන් වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටිනසේක අපට ප්‍රේම කළා වූ තමන් වහන්සේගේ මහත් ප්‍රේමයෙන් අපගේ වරද කරුණු කොටගෙන අප මැරී සිටි කල්හි පවා ක්‍රිස්තුස් වහන්සේ සමග අප ජීවත් කර නුඹලා ගැලවී සිටින්නේ අනුග්‍රහයෙන්ය. උන්වහන්සේ සමග අප නැගිටුවා. 6 වෙනි පදය. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ස්වර්ගික ස්ථානවල උන්වහන්සේ සමග අප හිඳෙව්සේක. මම කැමති 11 වෙනි පදේ ඉඳලා 13 වෙනි පදේ දක්වා එම පරිච්ඡේදයම කියවන්න. එයින් පෙර කාලයේදී මාංශයෙන් අන්‍ය ජාතීන් සිටියා වූ අතින් මාංශෙහි කරන ලද චර්මච්ඡේදයේ ඇත්තන් විසින් අචර්මච්ඡේදිතයයි කියන ලද්දා වූ නුඹලා ඒ කාලෙහි ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන්ව ඊශ්‍රායෙල් නාගරිකත්වයට අන්‍යයන්ව පොරොන්දුවේ ගිවිසුම් වලට විදේශීන්ව ලෝකෙහි බලාපොරොත්තුවක් නැතිව දෙවියන් වහන්සේත් නැතුව සිටිය බව සිහි කරන්න. නමුත් වරක් දුර සිටියා වූ නුඹලා දැන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල උන්වහන්සේගේ ලේ කරුණ කොටගෙන ලං කරනු ලැබුවහුය. අපි නැවතත් යනවා පළවෙනි කොරින්ති 6:11ට. එතන කිව්වා නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියා. දැන් ඒ ස්වභාවය තමයි මේ පරිච්ඡේදෙම 9-10 පදවල පෙන්වන්නේ. ඒ වගේම මා ඔබට පෙන්නුව එපිස දෙවනි පරිච්ඡේදයේ ඒ පදවල කතා කරන්නේ. දෙවියන් වහන්සේ දැනගන්ට පෙර අපි ජීවත් වෙච්ච ස්වභාවය. කොහෙද අපි හිටියේ? ලෝකේ. සාතන් තුල. ඒ දෙවියන් වහන්සේ දැනගන්ට පෙර ගත කළ ලෝකයේ තුල. නමුත් මේ පදේ දැන් මොකක්ද අපි ගැන කියන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ද අපගේ දෙවියන් වහන්සේගේ ආත්මයන්න් තුලද නුඹලා සෝදනු ලැබුවහුය. සුද්ධ කරනු ලැබුවහුය. ධර්මිෂ්ඨ කරනු ලැබුවහුය. හලෙලූයා. මේ කතා කරන දේ අතීත කාලීනයි. හැම දෙයක්ම අතීත කාලීන ප්‍රකාශන ලෙස තමයි අපි දකින්නේ. ඒ කියන්නේ උන්වහන්සේ කරලා ඉවර කරපු දෙයක්. දැන් මේක කියනවා නුඹලා සෝදනු ලැබුවා. ග්‍රීක භාෂාවෙන් සුද්ධ කළා කියන තැනට එන ග්‍රීක වචනයට එන්නේ විසුද්ධ කළා. ධර්මිෂ්ඨ කරනු ලැබුවා කියන තැනට එන්නේ ඩිකයිසිස් කියන වචනය. ඩිකයියෝ කියන වචනය. වචන දෙකක් තියෙනවා ග්‍රීක සහ නාම පදවලට. ඒකෙන් කියන්නේ නිර්දෝෂ කළා කියන එකමයි. ඉතින් අපි දකිනවා උන්වහන්සේ මේ දේ කරලා ඉවරයි. තවත් කරන්ට දෙයක් ඉතිරිව නැහැ. කොහොමද ඒක උනේ? එතන කියනවා යේසුස් වහන්සේගේ නාමයෙන්ද දෙවියන් වහන්සේගේ ආත්මයන්න් කර්ණ කොටගෙනද. මේ කතා කරන්නේ නව උත්පාදනය ගැනයි. නව උත්පාදනය කියන්නේ ආත්මය තුළ ලබන අලුත් උත්පත්තියක්. හැම පාඩමකම මේක කතා කරමින් නැවිත් තියෙනවා. ඒක කතා කරන්න වෙනවා. හේතුව නව උත්පාදනය තුළ සිදුවුණු දේ මම ඔබට උගන්වන්නේ. නව උත්පාදනය කියන්නේ යොහන් 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයට අනුව වතුරෙන්ද ආත්මෙන්ද උපත ලැබීම. ඒ කියන්නේ වචනෙන් සහ ආත්මයන්න් වහන්සේගෙන් ලබන උත්පත්තියක්. එතකොට
මෙතන එකයි කතා කරන්නේ. යේසුස් වහන්සේගේ නාමයෙන් සහ ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙනයි මේ සේදීම විසුද්ධ කිරීම නිර්දෝෂ භාවය අපිට ගෙනාවේ. ඒ කියන්නේ පැහැදිලිව නව උපාදනයයි අපිව මේ අවස්ථාවට ගෙන එන ලද්දේ. ඉතින් නව උපාදනය ලැබූ ඔබ කියන්නේ පළවෙනි කොරින්ති 6:11 වෙනි පදයට අනුව ඔබ සම්පූර්ණ සෝදනු ලැබූ කෙනෙක්. තවත් සෝදන්න දෙයක් ඔබේ ස්වභාවය තුල නැහැ. ඒ වගේම සම්පූර්ණ විසුද්ධ කළ කෙනෙක්. ඒ වගේම සම්පූර්ණ නිර්දෝෂ කළ කෙනෙක්. මේක බාර ගන්න ආමෙන් එසේය ස්වාමිනී කියලා පිළිගන්න අපොහසත් වෙන්න එපා. මේ ඔබ තුල නව උපාදනයෙන් වෙච්ච දෙයයි මේ කතා කරන්නේ. පාප මානසිකත්වය මෙතනට කාරණයක් කරගන්න එපා. ඔබේ ආත්මය තුල සිදු වූ දේ තමයි සුදෝ පෞල්තුමා සුදාත්ම වහන්සේ කරුණ කොටගෙන මෙතන විස්තර කරන්නේ. ඔබ දන්නවා මම පෙර කිව්වා යේසුස් වහන්සේ මැරී නැවත නැගිටින විට අපි මේ ආකාරයෙන් මාතෘකා යටට ඉගෙන ගන්න හැම දෙයක්ම උන්වහන්සේ නිත්‍යානුකූලව සම්පූර්ණ කළා. ඔබ ඒක විශ්වාස කරලා නැත්නම් අදහගෙන ඔබේ මුකෙන් ප්‍රකාශ කරන විට ඒ නිත්‍යානුකූල වූ දේ ඔබ ඔබට අදාළ කරගන්නවා. දැන් ඔබ ලැබපු නව උපාදනයත් එක්ක මේ දේ ඔබට අදාළ කරගෙන තිබෙනවා. තේරුම් ගන්න. යේසුස් වහන්සේ ඔබ උදෙසා කළ දේ සම්පූර්ණයි. ඒ කියන්නේ ඔබ සම්පූර්ණ පවිත්‍රයි. තවත් උන්වහන්සේට කරන්ට දෙයක් අපේ ජීවිතවල ඉතිරිව නැහැ. මම ඔබ බයිබල් පද දෙකකට ගෙනියන්න කැමති එකම පරිච්ඡේදයක හේබ්‍රෙව් 10 වෙනි පරිච්ඡේදයේ පළමුව අපි 14 වෙනි පදේ බලන්ට යනවා. ඊළඟට 12 වෙනි පදේ බලන්ට යනවා. හේබ්‍රෙව් 10:14 මෙහිම කියනවා. මක්නිසාද උන්වහන්සේ පිරිසිදු කරනු ලබන්නන් එක පූජාවකින් සෑම කලටම සම්පූර්ණ කළසේක. මොකද්ද කියන්නේ? ඒ පදේ 14 වෙනි පදේ උන්වහන්සේ පිරිසිදු කරනු ලබන්නන් මේ මාතෘකාවට අනුව මේ පවිත්‍ර වීම ගැනයි කතා කරන්නේ. අපි ගැනයි කියන්නේ. ඔවුන්ව එක පූජාවකින් සෑම කලටම සම්පූර්ණ කළා. හලෙලූයා. 12 වෙනි පදේ කුමක්ද කියන්නේ? නමුත් උන්වහන්සේ සෑම කලටම පව් නිසා එක පූජාවක් ඔප්පු කොට දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේ. උන්වහන්සේ එක පූජාවයි ඔප්පු කළේ. ඒක ඔප්පු කරලා ඔවුන්ව සම්පූර්ණ පවිත්‍ර කළා. උන්වහන්සේ පියාණන් වහන්සේගේ දකුණු පස අසුන් ගත්තා. තමන්ගේ වැඩය සම්පූර්ණ කරලා. හලෙලූයා. මෙතන පැහැදිලිව අපි දකින්නේ උන්වහන්සේ ඔබව සම්පූර්ණ පවිත්‍ර කරලා ඉවරයි. තවත් ඔබ වෙනුවෙන් කරන්ට කිසි දෙයක් ඉතිරිව නැහැ. ඔබ වෙනුවෙන් කරන්ට යමක් ඉතිරිව තිබුණා නම් ඒ කියන්නේ උන්වහන්සේගේ පූජාව අසම්පූර්ණයි. ඒ කියන්නේ උන්වහන්සේට තව වරක් මැරෙන්න සිද්ධ වෙනවා. හලෙලූයා. අපේ ස්වාමින් වහන්සේ කළ දේ හරියටම පියව් දෙවියන් වහන්සේගේ පරමාර්ථය ලෙසම සම්පූර්ණ කළා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරී සමහර කිතුණුවන් ඉන්නවා. ඔවුන් නව උත්පාදනය ලබලත් සමහර අය ශුද්ධාත්මයන් වහන්සේව ලබලා අන්භාෂාවලින් කතා කරමිනුත් ඔවුන්ගේ ජීවිතයේ ඔවුන් මුහුණ දෙන සමහර අභියෝගයන් වලදී මේ මට හම්බ වුණු මාත් එක්ක කතා කරපු අය ගැන මට තියෙන අත්දැකීම් ගැන මම ඔබට මේ කියන්නේ. ඔවුන් එවැනි තත්වයන් වල ඉඳලත් ඔවුන් තවම ගැලවීම ලබන්ට පෙර කළ සමහර පාප මතක් කරමින් පසුතැවිලි වෙනවා.
ඒ කියන්නේ ඔවුන් මුහුණ දීලා තියෙන අභියෝගය කොච්චර යාඥා කළත් ඔවුන් ඉදිරියෙන් නොයන නිසා අරවැනි මානසිකත්වයක් ඔවුන් තුළට ඇවිත් තියෙනවා. කොතන හෝ මගේ ජීවිතේ මම පසුතැවිලි නොවූ පාපයක් නිසා යක්ෂය අරගෙන තියෙන අවකාශයක් අද මේ අභියෝගයට මට මුහුණ දෙන්න සිද්ධ වෙලා කියන හැඟීමෙන් ඔවුන් පෙරපව් මතක් කරමින් පසුතැවිලි වෙනවා. තව අය ඉන්නවා තවමත් ඔවුන්ගේ ජීවිතේ සාප කඩනවා. ඔවුන් මෙවැනි විශ්වාසයන් මත ඉන්නවා. ඔවුන්ට තාම අවබෝධ වෙලා නැහැ යේසුස් වහන්සේ කුරුසිය මත පූජා වීම කරන කොටගෙන ඔවුන්ගේ සියලු පාපයේ මිලය උන්වහන්සේ ගෙවා අවසන් කියලා. තාම හරි අවබෝධයක් ඒ ගැන නැතිකම තමයි ඒ කිව් ස්වභාවයේ සිටින්න හේතු වෙලා තියෙන්නේ. හලෙලූයා. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඔබ ගැලවීම ලැබුවේ නැත්නම් නව උපාදනය ලැබුවේ ඔබ පසුතැවිලි වූ නිසාද? සමහර විට ඔබ ගැලවීම ලැබුවේ ඔබ පල්ලියට ආපු දවසේම නව උපාදනය ලබා ගත්තේ. යේසුස් ස්වාමින් වහන්සේ ලෙස ඔබේ මුඛයෙන් ප්‍රකාශ කළේ උන්වහන්සේ මලවුන්ගෙන් උත්ථාන වූ බව හදවතින් අදහමි කියා ප්‍රකාශ කළේ ඔබ සභාවට ආපු දවසේම. එදා තමයි ඔබ නව උපාදනය ලැබුවේ. ඔබ පසුතැවිලි වුණාද ඒක ලබන්න? කෙනෙක් කියයි ඔව් මම පසුතැවිලි වීමක් වුණා කියලා. මම තව ප්‍රශ්නයක් ඔබෙන් අහන්න කැමතියි. ඔබේ ජීවිත කාලයම කළ පව් ඔබ කියා සිටියද? ඒවා කියන්න ඔබට මතක තිබුණාද? ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී, දෙවියන් වහන්සේගේ වචනේ එහෙම දෙයක් නැහැ. එක යක්ෂයා විසින් මිනිස්යාව පාප මානසිකත්වයේ තුල තබන්ට කිතුණුවන්ගේ මනසට ඇතුල් කරලා තිබෙන ලොකු බොරුවක්. එක ලොකු මුලාවක්. ඔබේ ගැලවීම උදෙසා ඔබ පසුතැවිලි වුණේ නැහැ. ඔබට බෑ ගැලවීම කියන දේ එහෙම අත්දකින්න. ගැලවීම උදෙසා කරන්නට තියෙන දේ හරිම සරලයි. රෝම 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ කියන ඒ සත්‍යතාවය තමයි ඔබ විශ්වාස කරලා කතා කරන්න ඕනේ. එතන කියන්නේ පියව් දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මලවුන්ගෙන් උත්ථාන කළ බව මම මගේ හදවතින් විශ්වාස කරනවා. උන්වහන්සේ මගේ ස්වාමින් වහන්සේ බව මගේ මුඛයෙන් ප්‍රකාශ කරනවා. ඔබ විශ්වාස කළේ සත්‍යතාවය කතා කිරීමෙන් තමයි ඔබ ඒ ගැලවීම නැත්තම් නව උපාදනයක් දැක්කේ. එතන පසුතැවීමක් ගැන කතා කරලා නැහැ. ඔබේ ගැලවීම උදෙසා ඔබට පසුතැවෙන්න කියලා බයිබලයේ කොහෙවත් තියලා නැහැ. මෙම කියද්දී සමහර බයිබල් පද අරගෙන මං කිව්ව මේ තත්වයන් වල ඉන්න අය සමහර දේව සේවකයන් පෙන්නනවා. විශේෂයෙන් ක්‍රියා 38 වෙනි පදේ 37 වෙනි පදේ පේත්‍රස්ගේ දේශනාව අහගෙන ඉඳලා ඒ මිනිසුන් අහනවා අනින ලද සිත් ඇතුව සහෝදරිනි අපි කුමක් කරන්න ඕනේද? එවල පේත්‍රස් කියන නුඹලා පසුතැවිලිව පව්කමාව පිණිස බෞතිස්මයට එන්න. එවිට නුඹලා ශුද්ධාත්ම දීමනාව ලබන. දැන් මේ බයිබල් පදය නැත්තම් මෙතන පේදුරු කතා කළේ යුදෙව්වන්ට දෙවියන් වහන්සේගෙන් වූ විවස්ථාවක් තිබුණා. ඔවුන් පව් කළේ විවස්ථාවට විරුද්ධව. එනිසා නව උපාදනයට පැමිණෙන්ට ඔවුන් පසුතැවිලි විය යුතුව තිබුණා. යොහන්ද බෞතිස්ත ඇවිල්ලා කිව්වේ පසුතැවිලි වෙන්න. ඒ කතා කළේ යුදෙව්වන්. යේසුස් වහන්සේ ඇවිත් සේවයේ පටන් අරගෙන කිව්වේ පසුතැවිලි වෙන්න. ඒ කතා කළේ යුදෙව්වන්. යේසුස් වහන්සේගේ ගෝලයෝ සේවය ආරම්භ කරලා කිව්වේ පසුතැවිලි වෙන්න. ඒ කතා කළේ යුදෙව්වන්. ඔවුන් විවස්ථාවක් යටතේ හිටියා.
ඔවුන් පව් කළේ විවස්ථාවට විරුද්ධව. ඒ නිසා පසුතැවීම ඔවුන්ට අදාළයි. නමුත් අපි යන්නේ ජාතීන්. අපි යුදෙව්ව නෙවෙයි. අපිට දෙවියන් වහන්සේගේ කිසිම විවස්ථාවක් තිබුණේ නැහැ. අපිට පසුතැවෙන්න අවශ්‍ය නැහැ ගැලවීම උදෙසා. හේතුව යේසුස් වහන්සේ ඒ පාපය Taman පිටට ගත්තා. උන්වහන්සේ වර්ධකාරයා වුණා. උන්වහන්සේ මැරී නැවත නැගිටිද්දී අපිව නිර්දෝෂ තැනැත්තන් කොට දෙවියන් වහන්සේ පිළිගත්තා. යේසුස් වහන්සේ කළ දේ විශ්වාස කරලා තමන්ගේ මුඛයෙන් කියා සිටින විට ඒක අපිට අදාළ වුණා. ඒ විදිහටයි අපි නව උපාදනයට ආවේ. එතනට පසුතැවීමක් අයත් වුණේ නැහැ. දැන් මම මේකෙන් කියන්නේ අපිට පසුතැවීම අවශ්‍ය නැහැ කියන එක නෙවෙයි. කිතුණුවෙක් වුණාට පස්සේ පසුතැවීම අදාළයි. ඔබ නව උපාදනය ලැබූ කෙනෙක් නම් ඔබට පසුතැවීම අදාළයි. මම ඔබට ඒක පැහැදිලි කරන්නම්. මම ඔබට කිව්වා ඔබ කුණු කාණුවෙන් පිටතට ඇවිත් ඉන්නෝ. නමුත් ඔබේ ඇඟේ කුණු තැවරිලා තියෙනවා. මම ඒක අදාළ කළේ ඔබේ මනස තුල තිබෙන ස්වභාවය ගැන. මනස පවිත්‍ර කර ගැනීමක් තියෙනවා. ඒකයි පිටත තියෙන කුණු. මම කිව්වා ඒක එකපාරට ෂණිකව සිද්ධ වෙන්නේ නැහැ. ඒකට කාලය යනවා. ඒකට කාලය ගත වෙනවා. දේව වචනයේ තුල ඔබ ලබන එළිදරව්වත් එක්ක අවබෝධයත් එක්ක තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. මම කැමති ඔබ රෝම 12 වෙනි පරිච්ඡේදයේ දෙවනි පදයට ගෙනියන්න. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු සම්පූර්ණ වූ දේ කුමක්ද කියා දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න. මම කෝ ආත්මය තුල ඔබ සම්පූර්ණයි. ප්‍රශ්නේ තිබෙන්නේ ඔබේ මනස තුල. අර තමන් තුල තියෙන පිටත තියෙන ගෑවිලා තියෙන කුණු පවිත්‍ර කර ගැනීම තමන්ගේ වගකීමක් කියලා මම ඔබට කිව්වා. මෙතන කියන්නේ ඒකයි. මෙතන කියනවා පැහැදිලිවම සුද්ධාත්ම වහන්සේ සුදෝ පෞල්තුමා තුලින් දෙවියන් වහන්සේගේ කැමැත්ත දැන ගැනීමෙන් සිත අලුත් කරගෙන අන්‍යාකාර මිනිසෙක් වෙන්න. උන්වහන්සේගේ කැමැත්ත දැන ගැනීම කරන කොටගෙන මනස අලුත් කරගන්න. පසුතැවීම අදාළව තිබෙන්නේ අන්න එම ස්ථානයටයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත දැන ගැනීමෙන් මනස අලුත් වනතුරු ඔබ අතින් සිදුවෙන පාපයට ඔබ පසුතැවෙන්න ඕනේ. පසුතැවීම කියන්නේ මොකක්ද? පසුතැවීම කියන වචනයට දෙන ග්‍රීක වචනය තමයි මෙටනොයියෝ. මෙටනොයියෝ කියන ග්‍රීක වචනයේ තේරුම තමයි මනස වෙනස් කර ගැනීම. මේකේ ආත්මයට අදාළ කිසි දෙයක් නැහැ. තමන්ගේ මනස වෙනස් කර ගැනීම තමයි පසුතැවීම කියන්නේ. හේතුව මනස අලුත් නොවීමෙන් තමයි මිනිසුන් පව් කරන්නේ. ඒ ගැන පසුතැවෙනවා කියන්නේ තමන් කළ වරද පිළිගන්නවා. ඒ වරද තමන්ගේ මුඛයෙන් කියා සිටිනවා. ඔබ තාත්තා කෙනෙක් නම් අම්මා කෙනෙක් නම් හිතන්න ඔබේ දරුවෙක් අතින් වරදක් සිදු වුණා. ඔබ එපා කියලා තියෙන දෙයක්. හිතන්න ඔහු දැනගෙන මේ දේ කළා. ඔහු මේක තේරුම් අරගෙන Taman වරදක් කළ බව පිළි අරගෙන ඔබ ළඟට ඇවිත් මම මේ වරද කළා තාත්තේ අම්මේ සොරි කියලා කිව්වොත් ඊට වඩා දෙයක් ඔබ බලාපොරොත්තු වෙනවද? ඔහු තමන්ගේ මනසින් තේරුම් ගත්තා තමන් කළ දේ වැරදි කියලා. ඒ නිසා තමයි ඒ වරද කියා සිටලා සමාව ඉල්ලුවේ. එච්චරයි ඔබ බලාපොරොත්තු වෙන්නේ. දෙවියන් වහන්සේත් ඔය ටිකයි. හිතන්න යේසුස් වහන්සේගේ කුරුස පූජාව තුළින් උන්වහන්සේ හැමදේම සම්පූර්ණ කළා විතරක් නෙමෙයි
සම්පූර්ණ කළ හැම දේම උන්වහන්සේ දීලා ඉවරයි. පාප කමාව දීලා ඉවරයි. ගැලවීම, ධර්මිෂ්ඨකම, ජීවනය, නිරෝගිකම, ඒ වගේම පොහොසත්කම, පිළිගැනීම, ආශිර්වාදය, මේ හැම දෙයක්ම උන්වහන්සේ අපිට දීලා ඉවරයි. රෝමා 8:32 කියනවා පුත්‍රයා ඉතුරු කර නොගත් දෙවියන් වහන්සේ දේවල් අපිට නොදී සිටින්න පුළුවන්. එතන කියන්නේ පුත්‍රයා සමග හැම දෙයක්ම දෙවියන් වහන්සේ අපිට දුන්නා කියන එක. මම කැමති රෝමා 8:32 ඔබත් එක්ක කියවන්න. තමන් වහන්සේගේ පුත්‍රයා ඉතුරු කර නොගෙන අප සියල්ලන් උදෙසා පාවා දුන්නා වූ තැනන් වහන්සේ පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපිට නොදෙන්නේ කෙසේද? පුත්‍රයා දුන්නා කියන්නේ අනිකුත් සියල්ලම දුන්නා කියන එක. කිසි දෙයක් උන්වහන්සේගේ අතේ නැහැ. උන්වහන්සේගේ අතේ තියෙන්නේ උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටිද්දී පාතාලයේ මරණේ යතුරු උන්වහන්සේ ඇතුව නැගිට්ටා. උන්වහන්සේගේ අතේ තියෙනවා ඒ දේ. ආදම් අහිමි කරගත් හැම දෙයක්ම නැවත උන්වහන්සේ ගෙනාවා. ඒ හැම දෙයක්ම දුන්නා. උන්වහන්සේ ඔබට ප්‍රේම කළා. ඒක දීපු දෙයක්. උන්වහන්සේ රෝගය නිසා කසපහර ලැබුවා. පරණගුස්මට අනුව කතා කරනවා නම් උන්වහන්සේගේ පහර වලින් සුවය දුන්නා. නම මැවිල්ලට ඊට වඩා එළිදරව්වක් තිබෙන්න රෝමා 8:11ට අනුව අපේ ශරීර ජීවනයට පමුණුවා තිබෙනවා. උන්වහන්සේ නිරෝගීකම දුන්නා. උන්වහන්සේ දිලිඳු වෙලා පොහොසත්කම දුන්නා. උන්වහන්සේ ප්‍රතික්ෂේපය අරගෙන පිළිගැනීමට ගෙනාවා. නින්දාව අරගෙන තේජසට ගෙනාවා. ශාපය අරගෙන ආශිර්වාදය ගෙනාවා. පාපේ බවට පත් වෙලා ධර්මිෂ්ඨකම ගෙනාවා. උන්වහන්සේ මරණය අරගෙන ජීවනය දුන්නා. දඬුවම අරගෙන සමාදානය දුන්නා. මේ හැම දෙයක්ම දුන්නා. පාප කමාවත් දුන්නා. ඒක ඔබ පසුතැවිලි වුණාම විතරක් ලබන දෙයක් නෙමෙයි. ඒක උන්වහන්සේ ඒක විතරක් අල්ලගෙන ඉන්නවා නෙවෙයි. උන්වහන්සේ දේ දීලා ඉවරයි. අපි කරන්න ඕනේ අපි අතින් වරදක් වෙද්දී. ඒ කියන්නේ ඒක පව් කරන්න ලයිසන් එකක් නෙවෙයි. පාපයත් එක්ක දිගින් දිගටම හිටියොත් ඒකේ ප්‍රතිඵල බයිබලයේ කියා තිබෙනවා. මම දැන් ඒ සබ්ජෙක්ට් එකට යන්නේ නැහැ. මම මේ මාතෘකාවට අදාළව කතා කරන්නේ ඔබත් එක්ක. ඔබ අතින් වරදක් වූ විට ඔබ ඉක්මනින් ඔබ අතින් වරදක් වූ බව පිළිගෙන ඒක කියා සිටින්න අවශ්‍යයි. මම මේ බයිබල් පදයක් ඔබට පෙන්නන්නම්. පළවෙනි යොහන් පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. අපේ පාපවල් කියා දෙමු නම් අපේ පව් අපට කමා කරන්නටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්නටත් උන්වහන්සේ විශ්වාසවන්තව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව් කලේ නැතයි කියමු නම් අවශ්‍ය නැහැ එතනින් ඇති. මොකද මේ බයිබල් පදේ කියන්නේ අපේ පාපවල් කියා දෙමු නම් අපි අතින් වරදක් වුණාම පිළිගන්නවා කියන්නේ පිළිගැනීමත් එක්ක අපි උන්වහන්සේට ඒක කියා සිටිනවා. දැන් ඔබ දන්නවා අපි ගැලවීම ලැබුවේ හදවතින් විශ්වාස කරලා මුකෙන් කතා කිරීම. අපි ලැබපු ගැලවීම තුල තමයි යේසුස් වහන්සේ කළ හැම දෙයක්ම පියව් දෙවියන් වහන්සේ අපි තුලට බාගත කළේ. උන්වහන්සේ දීපු හැම දෙයක්ම අද තියෙන්නේ අපි තුල. කොහොමද අපි ඒක ලබා ගත්තේ? හදවතින් විශ්වාස කරලා මුකෙන් කතා කිරීම. එම ක්‍රියාදාමයේම තමයි එම ප්‍රතිපත්තිය නැත්තම් ඒ න්‍යායම තමයි අප තුල තියෙන දේ පැවැත්මට ගෙන්නත් පාවිච්චි කරන්න තියෙන්නේ. අපිට අවශ්‍ය නිරෝගීකම නම් ඒක අපි තුල තියෙන්නේ. මුත ඔබට දැනෙනවා නම් රෝගී තත්වයක්. දෙවියන්සේගේ වචනය වෙතට ගිහින් ඒ වචනය අරගෙන ඒක හදවතින් විශ්වාස කරලා ඔබගේ මුකෙන් ඒ වචනය කියන නිරෝගීකම ඔබේ ශරීරයට කතා කිරීම තමයි ඒක ඔබ තුල ක්‍රියාත්මක වෙන්න ඒ නිරෝගීකම ඔබේ පැවැත්මට එන්න හේතු වෙන්නේ. ඒ වගේම තමයි ඔබ අතින් වරදක් වුණාම ඔබ ඒක පිළිගෙන දෙවියන්සේගේ වචනේ කියන දේ විශ්වාස කරලා
ඔබගේ මුකෙන් ඒ වරද කියා සිට ඒ සමාව ලබා ගැනීමයි. සමාව ලබා ගැනීමයි කියලා කියන විට පියාණනි මට සමාව දෙන්න කියලා ඉල්ලන එක නෙමෙයි, උන්වහන්සේ දීලා ඉවරයි. ඔබ වචනයට ප්‍රතිචාර දක්වන විට ඒක ඔටෝ ඔබ තුල සිදු වෙනවා. ඒක ස්වයංක්‍රීයවම ඔබ තුල වෙන දෙයක්. ඔබේ පිළිගැනීමත් එක්ක. පිළිගැනීම කියද්දි හදවතින් විශ්වාස කරලා මුකෙන් කරන ප්‍රකාශනය. හලෙලූයා. ඉතින් පසුතැවීම කියන්නේ තමන්ගේ මනස වෙනස් කිරීමයි. ඔබ අතින් වෙච්ච පාපයත් එක්ක ගමන් කරන විට ඒක ගැන පසුතැවීමක් නොවන විට එයින් ඔබ නිදහස් වෙන්නේ නැහැ. දේව වචනය කියන ස්ථානයේ නෙමෙයි ඔබ ඉන්නේ. නමුත් ඔබ අතින් වෙච්ච ඒ වරද ඔබ පිළිගෙන ඒක කියා සිටලා ඔබේ මනස ඒ වෙතට යොමු වෙලා තිබෙන මනස ඔබ වෙනස් කර ගැනීමෙන් ඔබ සැබෑ පසුතැවීමට වූ මිනිසෙක් බවට පත් වෙනවා. ඉතින් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී, මම පොඩි උදාහරණයක් ගන්නම්. හිතන්න ඔබට කටුවක් ඇනුණා කියලා. මේ කටුව තියෙනකන් ඔබ කොර ගැහුවා. ඔබ යම් කිසි වෛද්‍යවරයෙක් ළඟට ගිහින් මේ කටුව අරගත්තා. ඔහු ඔබට පෙන්නුවා. කටුව මම අරගත්ත එකේ තුඩක්වත් කැඩිලා නැහැ. ඔබ හොඳටම දන්නවා. වෛද්‍යවරයාත් හොඳටම ඔබට කිව්වා. තවත් ඔබේ කකුලේ කටුවක් නැහැ. දැන් ඔබ හොඳටම දන්නවා, නමුත් ඔබ ඇවිදින්නේ මේක හොඳටම දැනගෙනත් ඇවිදින්නේ තාම කොර ගහමින්. කටුව නැහැ, නමුත් ඔබ තාම කොර ගහනවා. එයයි පුරුද්දට කටුව තියෙනකොට ඒක ඔබේ මනසේ ප්‍රෝග්‍රෑම් වුණා. ඔබේ කකුලේ කටුවක් තියෙනවා, ඒ නිසා හරියට ඇවිදින්න බෑ කියන දේ තුල ඔබ කොර ගැහුවා. ඒක මනසේ ප්‍රෝග්‍රෑම් වුණා. ඔබ කටුව ගත්තට පස්සෙත්, කටුව අයින් වුණාට පස්සෙත් තාමත් ඔබ කොර ගහන්නේ ඒ මනසේ ඇති වුණු ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. දවසක් දෙකක් යද්දි සමහරවිට වේදනාව දැනෙන හින්දා ඔබට අපහසුාවක් තියෙනවා, ඒක හරි. නමුත් ඊටත් වඩා බලපාන්නේ ඒ ඇති වුණු මානසිකත්වය. ඔබ එතනින් පිටතට එන්න කරන්න ඕන දේ තමයි දැන් ඔබේ අලුත් තත්වය ඔබේ මනසට ඒත්තු ගන්වලා ඒ අලුත් තත්වයට අනුව ක්‍රියා කිරීමයි ඔබට එතනින් පිටතට එන්න තියෙන පුළුවන්කම. එතනින් පිටතට එන්න ඔබට පුළුවන් වෙන්නේ තුලින්. ඉතින් ඒ වගේම තමයි මේ කාරණේදී. දෙවියන් වහන්සේ ඔබ සඳහා කියන දේ හරියට අවබෝධ කරගන්න තුරු ඔබට බෑ මෙතනින් පිටතට එන්න. ඉතින් ඒ දේ හරියටම අවබෝධ කරගන්න නම් ඔබ දේව වචනය අධ්‍යයනය කරන්න ඕනේ. දේව වචනය හොඳටම මෙනෙහි කරන්න ඕනේ. ඒ තුලින් වෙන්නේ ඔබේ මනස අලුත් වෙනවා. අර මනස තුල ප්‍රෝග්‍රෑම් වෙලා තිබිච්ච දේවල් ඩිලීට් වෙලා ඔබේ අලුත් ස්වභාවය ඔබේ මනසට ඇතුල් වෙනවා. ඒ තුලින් තමයි ඔබට පුළුවන් මේ ස්ථානයෙන් පිටතට එන්න. හලෙලූයා. ඔබේ මනස අලුත් වෙන්නේ ආකාරය. ඉතින් විශ්වාස කරන්න, අවබෝධ කරගන්න ඔබ සම්පූර්ණ පවිත්‍ර කෙනෙක්. ඔබ සම්පූර්ණ පවිත්‍රයි. ඔබ සුද්ධ කළා කියලා කියනට වඩා ග්‍රීක වචනෙන් එන අදහස ඊටත් වඩා ගැඹුරුයි. ඔබව විසුද්ධ කරලා තිබෙනවා. ඔබව නිර්දෝෂ කරලා තිබෙනවා. දෙවියන් වහන්සේ මේ නව උපාදනය ලැබූ පුද්ගලයා ගැනයි මේ කතා කරන්නේ. ඉතින් උන්වහන්සේ එසේ ඔබ ගැන කියනවා නම් ඇයි ඔබව ඊට වඩා පහත් මට්ටමකින් දකින්නේ? එම දකින්න යන්න එපා. මමත් සිටියා ඔබ වගේම එවැනි මානසිකත්වයක. මේ නිවැරදි දැනගැන්ම නැති නිසා. අද ඒ නිවැරදි දැනගැන්ම මට ඇවිත් තිබෙනවා. මගේ පාප මානසිකත්වයට තවදුරටත් අසු වෙලා නැහැ.
මං කවුද කියලා මං අවබෝධ කරගෙන තියෙනවා. මං ලැබපු අලුත් ස්වභාවය කුමක්ද කියලා මං අවබෝධ කරගෙන තියෙනවා. මගේ මනස 100%ක්ම අලුත් කියන එක නෙමෙයි මං කියන්නේ. හැබැයි මං අවබෝධ කරගන්න දේ මම මගේ මනසට ඒත්තු ගන්නවා. ඒ තුලින් මම මගේ අලුත් ස්වභාවය තුල ඒක දකිමින් හැසිරෙන්න ජීවත් වෙන්න මං උත්සාහ කරනවා. මට සමහර දේවල් වල ඉදිරියට එන්න පුළුවන් වෙලා. සමහර දේවල් වල යමින් සිටිනවා. තවත් දැනගන්න දේවල් ඇති මට. මම දැනගන්න දෙයට දෙවියන් වහන්සේගේ වචනයට අනුව ප්‍රතිචාර දැක්වීම කරන කොටගෙන මට පුළුවන් වෙලා තිබෙනවා ඉදිරියටත් ඉහළටත් එන්න. මම විශ්වාස කරනවා මම නවම ඇවිල්ලා. පරණ ස්වභාවය පවෙච්ච දෙවියන් වහන්සේ කරුණ කොටගෙන හැම දෙයක්ම අලුත් වුණා. මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ ස්වභාවය ජීවනය දැන් මා තුල බව. මම විශ්වාස කරනවා මම දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇතුව ජීවත් වෙන බව. මම විශ්වාස කරනවා උන්වහන්සේ මාව සම්පූර්ණ නිර්දෝෂ කරලා තිබෙන බව. මම විශ්වාස කරනවා මම සම්පූර්ණ පවිත්‍රයි. හේතුව මා ගැන දේව වචනය කියන්නේ ඇයි? මේ ලෝකේ විවහාරයෙන් කතා කළොත් ඒ ධනාත්මක මානසිකත්වයේ තමයි ඔබව ඒ තලයට ගේන්නේ. දේව වචනයට අනුව පෙන්වුවොත් ඒ ජීවනයේ මානසිකත්වය. මෙතෙන්ටයි ඔබ එන්න ඕනේ. දෙවනන්සේගේ වචනය පිළිබඳ අවබෝධයයි ඔබව ඒ ස්ථානයට ගේන්නේ. ඉතින් ඔබ වචනය අධ්‍යයනය කරන මෙනෙහි කරන කෙනෙක් වෙන්නම අවශ්‍යයි. ඔබ ඉරිදා දවසට විතරක් දේව වචනය අසන එහෙම නැත්නම් ඉඳලා හිටලා බයිබලය කියවන කෙනෙක් වුණොත් ඔබට බෑ මේ අලුත් මානසිකත්වයට එන්න. මතක තියාගන්න 1 තෙසලෝනි 5:23 කියනවා යේසුස් වහන්සේ ගීමේදී මේ ආත්මීය ප්‍රාණය ශරීරය මේ පැතිකඩ තුනම පවිත්‍රව තියෙනවා. ආත්මේ නව උත්පාදනයේ කරන කොටගෙන පවිත්‍රයි. මනස පවිත්‍ර වෙන්නේ දේව වචනය තුලින් එය අලුත් වීම කරන කොටගෙන විතරයි. ඒ නිසා මේ දේ ඔබගෙත් මගෙත් වගකීමක්. ඒක තේරුම් අරගන්න. ඉතින් ඔබ සම්පූර්ණ පවිත්‍ර කෙනෙක්. දැන් ඔබට තිබෙන්නේ ඔබේ මනස මේ කියන තලයට ගේන්න. මම ඔබට පැහැදිලි කළා කොහොමද එතනට එන්නේ මොනවද ඔබ කළ යුතු කියලා. ඉතින් ඔබට සුබ පතනෝ. මම කැමති යාඥා කරමින් මේ කාලය අවසන් කරන්න. හලෙලූයා. හලෙලූයා. රබිකන ශිකර බරකතල රිබිකන රිබිකන කතල රිබිකම්ත්‍රණ කලකතන ශිකර බම්ත්‍රණ රිබිකන කුතල රිබිකල්ලරණ කුතල රිබිකන කලකතන රිබිකන ශිකර බරකතල රිබිකන කතල රිබිකම්ත්‍රණ කලකතන රිබිකන කතල පියාණන් වහන්සේට ස්තුති ඔබගේ වචනය නිසා. ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන මා ලැබුව මඟ පෙන්වීම ගැනත් පියාණනි මේ වචනය පැහැදිලිව ඔබේ දරුවන් වෙත ගෙනෙන්න ලැබුව ඒ අනුග්‍රහය ගැනත් මම ඔබ වහන්සේට ස්තුති කරනවා. වචනය ඇසූ හැම කෙනෙක් තුළම පියාණනි එවුන්ට අවබෝධ වූ බව මම විශ්වාස කරනවා. ඒක මඟ අසල කටුගස් අතර ගල්බිම් අතර වැටුණු බීජමෙන් සතුරාට එය විනාශ කර දමන්න ඉඩක් නැහැ. මම විශ්වාස කරනවා ඒ සරු බිමක් තුල වැටුණු බව. පියාණනි ඒක ඵල දරනවා, අස්වැන්න ගේනවා. තවත් බොහෝ අයට ආශිර්වාදයක් වන පිණිස. පියාණනි ස්තුතියි. වචනය සු සියල්ලන්ටම මා ආශිර්වාද කරනවා. අද දවසේ අන්තර්ජාලය ඔස්සේ පියාණනි ඔබගේ වචනේ මෙලෙස ගෙන යන්න මේ සියලු දේ සූදානම් කළා වූ මගේ ආත්මික පුත්‍රයන්ට මම ආශිර්වාද කරනවා. සියලු මහිමය ගෞරවය ඔබ වහන්සේටම ගෙනෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේ ඔබ තුලයි, නැස ඔබ සමගයි. ඔබ මුළුමනින්ම සාර්ථක වීම උන්වහන්සේගේ කැමැත්තයි. දේව වචනය තුලින්
ඒ අනුග්‍රහය අත්දකින්න. සුබ පැතුම්. God bless you.